නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 ඉමස්මින් සති ඉදං හෝති මස්සුප්පාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුජ්ජති සාදු 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 සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න වගේම මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න කළ යුතු දෙයක් නොකළ යුතු දෙයක් තියෙනවා. අනේ කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් අරගෙන කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ නොකර සිටීමට ධර්මයේ ශ්‍රවණය කරන්න. කළ යුතු නොකළ යුතු දේවල් ගැන දැනගෙන ඒවා සිද්ධ කරලා ඉවර කරපුවාම කියනවා නිවන් දැක්කා කියලා. ආයෙ කරන්න දෙයක් ආයෙ කරන්න දෙයක් මේ ලෝකෙ ඉතුරු වෙලා නැහැ කියලා. ඉතින් ඒකෙන්ද මේ ලැබිච්ච වටින මනුස්ස ජීවිතයේදී අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබිලා තියෙන වෙලාවේ කළ යුතු දේ මොකක්ද කියලා දැනගන්න ඕනේ, නොකළ යුතු දේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. දැනගෙන ඒ කළ යුතු දේ තේරුම් අරගෙන කරන්න ඕනේ. කළ යුතු දේ තමයි පින්වත්නි ධර්මය අවබෝධ කරගන්න එක. ධර්මය අවබෝධ කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ බඹයක් විතර වෙච්ච ශරීරය අවබෝධ කරගන්න කියලායි. මෙතන මේ සිද්ධ වෙන ක්‍රියාවලිය අවබෝධ කරගන්න කියලායි. ආන්ගේ මේ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සම්‍යක් ප්‍රඥාවෙන් මේක දකින්න ඕනේ කියලා. අපි ඒ පිළිබඳ ඊයේ සාකච්ඡා කරා සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ මොකක්ද කියලා. මේ සාකච්ඡා කරේ තමන්ගේ මේ ක්‍රියාවලි පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ ක්‍රියාවලීන් පහ තමන්ගේම මනස යොදලා ධර්මානුකූලව හඳුනා ගැනීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙන්න කාමච්ඡන්දය කියලා. මම උදාහරණයක් කියන කාමච්ඡන්දය කියලා එකක් දේශනා කරලා තියෙනවා. ඔක කොහේ හැදෙන එකක්ද? කාමච්ඡන්දය හැදෙන්නේ කොහෙද? කුඹුරේද? ගෙදරද? නෑ, කාමච්ඡන්දය හැදෙන්නේ අපේම සිතේමයි. එතකොට ඒ කුඹුර හින්දා වෙන්න පුළුවන්, ගෙදර හින්දා වෙන්න පුළුවන් ඒක හැදෙන්නේ. නමුත් ඒකත් එක හේතුවක්. එතකොට එහෙනම් මේක හැදෙන්නේ තමන්ගේ సంతානේ. එතකොට මේ උපන් කාමච්ඡන්දේ ඉපදුනා කියලා දැනගන්නේ කොහෙන්ද? ඒත් අපේ හිතෙන්මයි. නේද? එතකොට අන්න එහෙම හරියට බාහිර දෙයක් දකිනවා වගේ අපි ඊයේ කතා වුණා. තමන්ගේ තුලින්ම තමන්ගේ උපදින මේ කාමච්ඡන්දය ඊළඟට එහි ඒ තියෙන කාමච්ඡන්දය නැති කාමච්ඡන්දය ඇති වෙනකොට ඇති වුණාය කියලා. තියෙන කාමච්ඡන්දේ නැති වෙනකොට නැති වුණාය කියලා. ප්‍රහාණය වෙච්ච කාමච්ඡන්දේ ප්‍රහාණය වුණාය. ඒක නැවත හටගන්නේ නැත්නම් හටගන්නේ නැහැ කියලා තමන්ම දනි. එහෙනම් මගේ මනසින්ම ඒක දැනගන්න වෙන්නේ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? හරියට අපි හැමදාම කියන උදාහරණය වගේ මේ ගින්දර වගේ කියලා. නේද? තියෙන ගින්දර දන්නවා අපි අපේ ලිපේ. නේද? නැති ගින්දර උපද්දවනවා නම් දැන් අනිත් හරියත් ඉපදුනා කියලා දන්නවා. ඒක අඩු කරනවා නම් අඩු කරන විදිහත් දන්නවා. නිවෙන විදිහත් දන්නවා. නිවුණා නම් නිවුණා කියලාත් දන්නවා. ආයෙ නම් මේ ගිනි පෙනෙල්ලේ අලුතෙන් පත්තු කරොත් මිස මේකෙන් නම් තනියම පත්තු කරන්න බෑ. දැන් අපි දන්නවා ගිනි පෙල්ලක් කරන් යන්තම් හරි අඟුරක් තියෙනවා නම් ඕක ඔන්න එහාට මෙහාට කරලා කොහොම හරි පිඹලා කරගන්න පුළුවන්. නමුත් ආයෙ මේ දර කෑල්ලේ නම් ආයෙ මේ දර කෑල්ලෙන් පත්තු කරන්න බෑ. වෙනත් දෙයක උදව්වක් නැතුව කියන්නත් දන්නවා. ඒ වගේ පින්වත්නි මේ අපේ సంతానගත වැඩපිළිවෙල පිළිබඳව අපිට දැනෙන්න ඕනේ. ඒ විදිහට දකින්න ඕනේ. ඇහෙන් ගින්දර දකින්නවා වගේ කියලා මම හැමදාම කියනවා මේ సంతానගත වැඩපිළිවෙල අපේ තුලින්ම තේරුම් ගත යුතුව තියෙනවා.
අන්න ඒක තමයි ධර්මයෙන් අපිට ශක්තිමත් මනසක් සකස් කරගන්න ඕනේ. ඒකාග්‍රව ඒ ධාරාවට හිත යොමු කරන්නත් ඕනේ, ඒ ධාරාව අඳුරගන්නත් ඕනේ. සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න නම් දැන් ධාරාව කියලා කිව්වේ අපි හිතමුකෝ ඒ කියන්නේ නාම ධාරාව. නැත්තම් අපි කියමු වේදනාවල් ටික. එක වේදනාවක් කියනකොට තව වේදනාවක් එන බව. සංඥා ටික. කෙටියෙන් කියනවනම් පංච උපාදානස්කන්ධය සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ ඒකේ ක්‍රියාවලිය තමන්ගේ තුලින් අත්දකිනවා. මෙතන සිද්ධ වෙනවනේ. ඒ ක්‍රියාවලිය මේක තුලින් අත්දකින්නේ අත්දැකීමින් ගවේෂණය කරන්න තේරුම් ගන්නේ ධර්මානුකූල විග්‍රහයක් ඒකට. කාමච්ඡන්දේ හැදෙන හැටි, නැති වෙන හැටි, වීරිය ඇති වෙන හැටි, නැති වෙන හැටි, වීරියට හේතු වෙන දේවල් ඒවා යදෙනකොට මෙතනින් උපදින බව අත්දකින්නවා කියන එකයි මේ කියන්නේ. ඉතින් මෙන්න මේක අත්දැක ගන්න අපි හැම පැත්තකින්ම උත්සාහ කරමින් ඉන්න වෙලාවක්. බලන්න පින්වත්නි මේක අත්දකින්නකොට අපිට දැනෙන දෙයක් තමයි මේ හිත්වල උපදින නොයෙකුත් ආකාරයේ නැතන් නොයෙකුත් ආකාරයේ හැඟීම් චේතනාවල් ඒ වගේම මේ වේදනාවල් මේ රූපය ආදී මේ පංච උපාදානස්කන්ධය හේතු ඇතුව සකස් වෙන එකක් කියලා. සිද්ධ වෙන දෙයක්, සිද්ධ කරන දෙයක් නෙවෙයි කියලා සම්‍යක් ප්‍රඥාවෙන් බලන කෙනෙකුට තේරෙනවා. ඒක කරන දෙයක් නෙවෙයි, කෙරෙන දෙයක්. කරන දෙයක් නෙවෙයි, කෙරෙන දෙයක් කියලා තේරෙනවා. ඉතින් අන්න ඒ සිද්ධ කෙරෙන දෙයක් බව දැනගෙන මේක ආය මට තේරුම් කරවන්න ඕන හින්දායි මම මේ ආය මතක් කරන්නේ. පින්වත්නි අපේ හිත තුළ අපේ චිත්තසංතාන තුළ විටක මනාපකම් අමනාපකම් ඇති වෙනවද නැද්ද? ආන්ගේ මනාපකම් අමනාපකම් ඇතිවීම හේතු හින්දා සිද්ධ වෙන දෙයක්ද හේතු නැතුව සිද්ධ වෙන දෙයක්ද? හේතු හින්දා සිද්ධ වෙන දෙයක් කියන්නේ අන්නහවල් හේතුව හින්දායි මේ මනාපය ඇති වෙන්නේ. අන්නහවල් හේතුව හින්දායි මේ අමනාපය ඇති වෙන්නේ කියලා මනාප අමනාප ඇති වෙනකොට කියන්න පුළුවන්ද බැයිද? කවුරු හරි කාත් එක්ක හරි මට දැන් කාව හරි දකින්නකොට අමනාපයක් උපදිනවා. ඉබේද වෙන්නේ හේතු ඇතුවද? මේක බලන්න මේ කොච්චර හේතු වෙනවද කියලා මේක. ඔන්න මට ඉන්නවා හොඳ තරහකාරයෙක්. එයාගේ හැඩරුව මට මතකයි නේද? පාරේ යනකොට එයා නෙවෙයි ඒ වගේ කෙනෙක් දැක්කම මොකද වෙන්නේ? අර තරහ උපදිනවද නැද්ද? හරි යන්තම් හරි උපදින්නේ මෙයාත් එක්ක නෙවෙයි උපදින්නේ. අර තරහ මතක් වෙනවා. නේද? ඒ වගේම තමයි ගොඩාක් ලෙන්ගතු කෙනෙක් තමන්ගේ දරුවෙකුට අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා. හරි දරුවන්ව පිටරටකට හරි ගිහිල්ලා ඉන්නේ. ඒ වගේ දරුවෙක් ඒ උස ප්‍රමාණයේ ඒ හැඩේ කතා කරනකොට ඒ වගේ අන්තම් හරි හැඩරුව තියෙන දරුවෙක් දැක්කම මොකද වෙන්නේ? මේ ගින්නකට ගන්නවා හිතේ. අනේ අපේ නේද මගේ දරුවා වගේ කවදා දකින්නද කියලා. ඉතින් අන්න ඒ වගේ මනාපකම් අමනාපකම් ඇති වෙන්නේ හේතු ඇතුවමද නැද්ද? එහෙනම් ඒක පටිච්චසමුප්පන්නද නැද්ද? ඒක පටිච්චසමුප්පන්නයි. නේද? අන්න ඒක අපිට දැනෙන ගානට හැම වෙලේම ඒ බව දකින්න ඕනේ. ඒක තේරෙන්න ඕනේ පින්වත්නි අපිට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැට රූපයක් දැක, කනට ශබ්දයක් අසා, නාසයට දිවට ශරීරයට ගන්ධයක් රසයක් ස්පර්ශයක්, මනසට ධර්මයක් ලබා මනාපයක් අමනාපයක් ඇති වෙනකොට ආන්ගේ මනාපය අමනාපය ඕලාරිකයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දැනගෙන ඒක අයින් කරන්න කියලා. දැන් මොකද කරන්නේ? හේතු හින්දා සකස් වෙන එකක්. අන්න අරයාගේ වචනයට මට තරහ ගියා. මේ තරහ හේතු හින්දා සකස් වෙන එකක්. එතකොට අරයාගේ තරහත් ඒ තරහත් එහෙමයි. නේද? හේතු හින්දා මිසක් එයා කරන එකක් නෙවෙයි කියලා දැනගෙන මොකද කරන්නේ? ඒක බැහැර කරන්න අයින් කරන්න කියලා දේශනා කරා. එහෙම කරනවද දන්නේ ටිකක් හරි.
මනාපමනාප මෙහෙම කරන්නේ කොහෙද? මනාපමනාප ආපුවම පිස්සු වගේ. නේද? මොනවා කරුණාද දන්නේ නැහැ. පිස්සු වගේ ඉන්නවා මිසක ඒවා මතක් වෙන්නේ නැහැ. එහෙනම් එහෙම නැතුව මේක මතක් වෙන ගානට අපේ సంతානය සකස් කරගන්න ඕනේ. එහෙනම් කල්පනා කරන්න අපි මේක හදන්න ඕනේ. මේවා මේ විදිහට හදාගත්තේ නැත්තම් මොකද වෙන්නේ? පුද්ගලවාදයෙන් අපිට හරියට කේන්ති යනවා. පුද්ගලවාදයෙන් අපිට මේ අහවල් පුද්ගලයා මෙහෙම කරනවා කියලා පුද්ගලවාදයෙන් අපි හරියට වැළඳ ගැනීම කරගන්නවා. ඒ කියන්නේ වැළඳ ගන්නවා කියලා කිව්වේ ආදරයෙන් නැත්තම් ලෝභයෙන් ග්‍රහණය කරගන්නවා. වැළඳ ගන්නවා කිව්වේ එහෙමයි. හරිද? අනේ මේ මට කොච්චර හොඳ දෙයක් හම්බුණාද? අනේ මට කොච්චර හොඳ දෙයක් හම්බුණාද කියලා අර හරියට නිකන් අහෝසි වෙලා යන්න තියෙන දේවල් අහෝසි වෙන්නේ නැහැ. පින්වත්නි මේක කොච්චර ප්‍රබලද බලන්න මම මේ අතංගෙන් මෙහෙම අහන්න. ආදරය හොඳයි කිව්වට ඒක පීඩාකාරීද නැද්ද? බොහොම පීඩාකාරීද නැද්ද? මොකක්ද දන්නේ ඒකේ තියෙන පීඩාකාරීකම? ආදරයෙන් සතුටක් විඳිනවා කියවට ඒක මං කියනවා පීඩාකාරී කියලා. ඇයි ඒ? අපි කෙනෙකුට තදින් ආදරය කරනවා කියන්නේ හැම වෙලේම මොකක්ද අපේ අදහස? වෙනස් වෙන්න දෙන්නේ නැහැ, වෙනස් වෙන්න දෙන්නේ නැහැ, වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියලා දැඩි එල්බ ගැනීමක් තියෙනවා. මේ පුළුවන් වුණාද දන්නේ නැහැ එහෙම කරන්න. ඇයි බැරි? ඒක වෙනස් වෙන ස්වභාවයේම තියෙන හින්දා. හැම වෙලේම මේක වෙනස් වෙන ස්වභාවයේමයි තියෙන්නේ. ඒක හොයාගන්න කාගේ දිහාද බලන්න ඕන? එහෙම එකක් තියෙනවා කියලා හොයාගන්න කාගේ දිහාද බලන්න ඕන? මේ මගේ දිහා බලන්න, තමන්ගේ දිහා බලන්න. හරිද? තමන්ට ඉපදිලා තියෙන ආදරයක් හෝ තරහක් හෝ මොනවා හරි තියෙනවා නම් ඒක එක දිගටම තියෙනවද? අනුන්ට බයිනවා ආදරය වෙනස් කරනවා කියලා. අනිත් අයට නම් අපි දොස් කියනවා යාලා ආදරය වෙනස් කරනවා කියලා අපේ හිතෙන්. නමුත් තමන්ගේ පැත්ත මොකද කියන්නේ? නේද? මේ වෙලාවක යම්කිසි කෙනෙකුට යම්කිසි කෙනෙක් ගැන අපිට තියෙන යම් අදහසක් තියෙනවද? යම් කැමැත්තක් හෝ අකමැත්තක් තියෙනවද? තව මොහොතකින් ඒක වෙනස්ද නැද්ද? තව මොහොතකින් වෙනස්ද නැද්ද? කාලෙන් කාලයට තව ගොඩක් වෙනස් වෙනවද නැද්ද? එතකොට ආන්ගේ වෙනස් වෙන හැටියට තමයි අපි ඉතින් ජීවත් වෙන්නේ. ඕන කියලා හිතනකොට අපිට ඕනමයි, එපා කියලා හිතනකොට එපාමයි. අරයට ඕන වුණත් එකයි, එපා වුණත් එකයි. නේද? ඉතින් අන්න එහෙම තියෙන මේ හේතු අනුව සකස් වෙන ස්වභාවයක් පින්වත්නි මේ අපේ හිතේ ඇති වෙන හැඟීම් වල තියෙන්නේ. ඒකට කියනවා පටිච්චසම්පන්නයි කියලා තියෙනවා. අනුන්ගේ සිත්වලත් එහෙමයි. ඒවා හැම වෙලේම හේතු ඇති වෙනකොට ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ඒවා. ඒක හැම වෙලේම අපිට දැනීමක් විදිහට තියෙන්න ඕනේ. ඉතින් මේ දැනීමත් එක්ක අපිට පුද්ගලවාදයෙන් අදහසක් එන්න බෑ. අහවලා මට මෙච්චර කැමතියි, අහවලා මට මෙච්චර ආදරෙයි කියලා එන්න බෑ අදහසක්. එන්නේ නැත්නම් මේක හරියට තේරුම් ගත්තොත්. මම ඊයේත් මතක් කරා මම මොනවද කරන්නේ මේ ශරීරයත් එක්ක කියලා. මෙතන වැඩපිළිවෙලේ මම මොනවද කරන්නේ කියලා. මේ රූපය සකස් කිරීමේ වැඩේ මගේ වැඩක්ද? මං හදා ගන්නවා නම් මේ ශරීරය මම මෙහෙම හදා ගන්නවද මෙහෙම? නෑ. එහෙනම් මේක මගේ වැඩක් නෙවෙයි. මේක ඇති වෙන දුක් වේදනා, සැප වේදනා, දුක් අසුඛ වේදනා කියන වැඩපිළිවෙල මගේ වැඩක්ද? හැම වෙලේම මෙනෙහි කරන්න ඕන එකක් මම කියන්නේ. හැම වෙලේම මෙනෙහි කරන්න ඕන එකක්. මගේ කන එකක්කුන් ඇති වෙනවා, අත එකක්කුන් ඇති වෙනවා, දත එකක්කුන් ඇති වෙනවා, ඔළුව එකක්කුන් ඇති වෙනවා. ඒවා මං කරගන්නේවද? නෑ, ඒවත් මගේ වැඩක් නෙවෙයි. එතකොට මේකේ එක එකව මතක් වෙනවා මට සැරෙන් සැරේ මොන හරි දකින්නකොටත් මතක් වෙනවා. මල් පොකුරක් දකින්නකොට ඒවා මල් ඒ මල් ಜಾති අඳුර ගන්නවා. දැන් මේ පවන්නත්ත දකින්නකොට ඔන්න පවන්නත්ත කියලා අඳුර ගන්නවා. නේද? ඒක මගේ වැඩක්ද? ඒක කරනවද වෙනවද? ඒක වෙනවා. හේතු ඇතුවද හේතු නැතුවද? හේතු ඇතුව පරණ මතකය නේද? ඒක මගේ වැඩක් නෙවෙයි. පරණ මගේ ඇති වෙලා නැති වෙලා ගිය හඳුනා ගැනීම හින්දා මෙන්න මේක මට නැවත නැවත මතක් වෙනවා. ඊළඟට තරහා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර ආදී මගේ හිතේ ඇති වෙන එක මගේ වැඩක්ද නැත්නම් වෙනවද? ඒවා වෙනවා. දකින්නකොට වෙනවා. නේද? මෙහෙම ඉඳලා මෙහෙම බලනකොට තරහකාරයා නම් මෙන්න පැන්න මෙහෙන් තරහ.
ඉතින් මොකද කරන්නේ? මම නවත්ත ගන්න බෑ. එහෙනම් ඒක මගේ වැඩ නෙවෙයි. ඇහැ පේන එක, කන ඇහෙන එක, නාසයට ගඳ සුවඳ දැනෙන එක, දිවට රස දැනෙන එක, ශරීරයට පහස දැනෙන එක, මනසට නොයෙකුත් ධර්මයන් අරමුණු වෙලා ඒවා දැනෙන එක මගේ වැඩද? එතකොට මගේ වැඩේ මොකක්ද දන්නේ? ඔය පහම මගේ වැඩේ නෙවෙයි නම් මගේ වැඩේ මොකද්ද මේ ශරීරය? මගේ වැඩක් නැහැ. මගේ වැඩක් නැහැ මෙතන. හරිද? මෙතන එහාට මෙහාට දුවන උපකරණයක් වගේ. ඉතින් මෙන්න මේ මගේ වැඩක් නොවන වෙනත් හේතු නිසා සකස් වෙනවා කියන හැඟීම පින්වත්නි අපේ තුලට එන්න ඕනේ. ඒකට මේක සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න ඕන කියලා කිව්වා. දැන් අද අපි මේ කතා කරන්න බලන්නේ කොච්චර වේගයෙන් මේ මනාපය අමනාපය දුර්ලභ ඕනද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන දේ අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ කෙටියෙන්ම. මේක කරන්න වෙන්න ඕන දේ මතක් කරන්න හදන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇහැට රූපයක් දැකලා ඒක පටිච්චසමුප්පන්නයි කියලා අයින් වෙන්න නම් යන කාලය ඒ සඳහා යන කාලය හරියට නිකන් ශක්තිමත් පුරුෂයෙක් ඇසිපිය හෙලන කාලය වගේ පොඩි කාලයකද ඒක වෙන්න ඕනේ කියනවා. කනට සද්දයක් අහලා මනාපයක් අමනාපයක් ඇති වුනහම මේ මනාපය අමනාපය ඕලාරිකයි සංකතයි පටිච්චසම්පන්නයි කියලා බැහැර කරන්න නම් ඒක බැහැර කළ යුතු කාලය ඇසුරු සනක් වගේ පොඩි කාලයකින් කියලා කියනවා. හරිද? එතකොට නාසයට ගන්ධයක් දැනලා මනාපයක් අමනාපයක් ඇති වුනහම ඒක අයින් කරන්න ඕන කාලය ඇද වෙච්ච නෙළුම් පතක කුඩට වතුර ටිකක් වැටුනහම ඒක පල්ලෙහාට වැටෙන්න යන කාලයටත් වැඩි අඩු කාලයක් කියනවා. ඊටත් වැඩි අඩු කාලයක් කියනවා. එතකොට දිවට රසයක් දැනিলা මනාපයක් අමනාපයක් ඇති වුනහම ඒක අයින් කරන්න ඕන කාලේ ශක්තිමත් පුරුෂයෙක් දිවාග තියෙන කෙලබින්දක් පල්ලෙහාට දානවා වගේ. කෙටි කාලයකින්. කයට පහසක් දැනලා මනාපය අමනාපය අයින් කරන්න ඕනේ කියලා දැනුනහම ඒකට ගත වෙන කාලය ශක්තිමත් පුරුෂයෙක් මේ බාහුවක් දිගාරිනවා වාගේ කාලයක් කියලා සඳහන් කරලා තියෙනවා. මනසට ධර්මයක් දැනিলা ඒක මනාපයක් අමනාපයක් ඇති වුනහම ඒක ඕලාරිකයි පටිච්චසම්පන්නයි කියලා අයින් කරගන්න ඕන කාලය ගිනියම් වෙච්ච රත් වෙච්ච යකඩ කබලකට වතුර බින්දුවක් දාපු තරම් වේගෙන් කියලා කියනවා. දැන් මොකද කරන්නේ? ඕලාරිකයි සංගතයි පටිච්චසම්පන්නයි කියනකොටම ඇස්පිලං ගහලා ඉවරයිනේ. ඇස්පිය හෙලනක කාලෙන් පුළුවන්ද? ආයේ මනාපේ ඕලාරිකයි සංගතයි පටිච්චසම්පන්නයි කියලා කියනකොටම ඇස්පිය හෙලලා ඉවරයි බොහෝ වාරයක්. එහෙනම් දැන් මොකද කරන්නේ? මේක කරන්න බෑ කියලා බැහැර කරන්නයි වෙන්නේ එහෙනම්. අපිට නම් මේක කරන්න බෑ කියලා බැහැර කරන්නයි වෙන්නේ. මොකද කියන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ප්‍රායෝගික නැතුවවද්ද ප්‍රායෝගික කරන්න බැරුවවද්ද මේ නිවන් මාර්ග දේශනා මාලාවේදී අපි පැහැදිලිවම ඒ දේශනාගත ධර්මය ප්‍රායෝගිකව භාවිතා කිරීමක් ගැනමයි කතා කරනවා කියලා පටන් ගත්තා. දැන් අද නම් ඕන බැරි වෙයි වගේ. මේක කොහොමද අපි විසඳාගන්නේ? මේක කොහොමද ගලපාගන්නේ ජීවිතේට? මම ඉස්සෙල්ලා කිව්වා පොඩි උදාහරණයක්. මම දැන් හොඳට මෙහෙම හොඳ සිහියකින් හොඳ අදහසකින් මෙහෙම අපි ඉන්නවා දැන්. ඒ කියන්නේ හිතේ තරහක් මොකුත් නැහැ. හරිද? මෙහෙම ඉන්නකොට එකපාරටම අර පැත්තෙන් තරහකාරයෙක් දකින්නවා. මෙහෙම දකින්නකොටම මට අන්න මගේ තරහකාරයා කියලා වචනද එන්නේ නැත්තම් තරහක් දෙන්නේ. තරහක් එන්නේ. ඒක චේතනාවක් නේද? ඊට පස්සේ තමයි මොන හරි වචනයක් එනවනගෙන කාට හරි කියන්න උනොත් තමයි. නේද? ඒක චේතනාවක් හඳුනා ගැනීමක් හිතේ ඇති වෙන දෙයක්. හැඟීමක් එන්නේ. මෙහෙම මගේ තරහකාරයෙක් මම මෙහෙම දැන් අපි දෙන්නෙක් යනවා පාරේ. යනකොට එක්කෙනෙක් මෙහෙම කරලා බලනකොට දෙන්නම බලනවා. බලනකොට මේ එක්කෙනෙක්ගේ තරහකාරයෙක් හම්බෙන්නේ. එතකොට දෙන්නටම තරහ යනවාද?
මගේ තරහකාරය හම්බ වෙනවා හැබැයි මේ මගේ යාළුවාගේ තරහකාරයෙක් නෙවෙයි. දකින්නකොට අපි දෙන්නටම තරහ යනවද? නැහැ. එහෙනම් මට තරහ ආවේ ඇයි? මං එයත් එක්ක තරහින්දා කියලා කියනවා. ඔව්. එතකොට එයත් එක්ක මට තරහ ආවේ හේතු ඇතුවද හේතු නැතුවද? හේතු ඇතුව. මොනවද හේතු? අතීතයේ එයත් එක්ක ඇති වෙලා නැති වෙලා ගිය අමනාප. නේද? හැබැයි දැන් මොහොතකට ඉස්සෙල්ලා මම පාරේ මගේ යාළුවත් එක්ක ඇවිදගෙන එනකොට ඒ අමනාපයක් තිබුණේ නැහැ. කොහෙවත් තිබ්බේ නැහැ. අපි කියන හිතේ තිබ්බා කියලා. තිබ්බනම් දැනෙන්න බෑ. නේද? තිබ්බනම් දැනෙන්න ඕනේ. හරිද? වෙන්නේ ඇත්තටම නැවත හට ගැනීමක්. පරණ ඒවා හේතු වෙලා එකතු වෙලා කොච්චර වේගෙන් හට ගන්නවද කියනවනම් මෙන්න මෙහෙම කරලා බලනකොටම පරණ කියාගත් ඒවා පරණ ගහගත් ඒවා තියෙනවා නම් ඒවා කේලම් කියපු ඒවා තියෙනවා නම් ඒවා ඒ වගේ මේ ඔක්කොම හේතු වෙලා එකතු වෙලා මොකද කරන්නේ මහ වේගෙන් මට ඇසිපිය හෙලනවට වඩා වේගෙන් තරහක් ඇති වුණාද නැද්ද? ඇසිපිය හෙලනට වැඩි වේගෙන් තරහ ඇති වුණා. අන්න ඒක උනේ පරණ ඒවා හේතු වෙලාද නැද්ද? නේද? මං එයත් එක තරහෙන් ඉඳලා තරහෙන් කතා කරලා තරහෙන් වැඩ කරලා අන්න ඒ තරහෙන් තරහ ඒ කියන්නේ අතීතයේ එයා මට බයිනකොට මට ඇති වුණේ මොනවද? තරහ හැඟීමක්. අතීතයේ එයාගේ ගැන මං කේලම් අහනකොට මට ඇති වුණේ මොකද්ද? තරහ හැඟීමක්. මේ වගේ නොයේකුත් තරහවල් මට ඇති වෙලා එන්නේ තරහ හැඟීම් හේතු වෙලා එකතු වෙලා අද මට මේක දකින්නකොට තරහ ඇති වුණා. ඒකට කොච්චර වෙලාවද ගියේ? මෙහෙම බලනකොට ඇසිපිය හෙලන වෙලාවක්වත් ගියේ නෑ. හැඟීමක් ඇති වෙන්න ඇසිපිය හෙලන වෙලාවක්වත් ගියේ නෑ. එහෙනම් මනාපයක් අමනාපයක් මගේ හිතේ ඇති වෙනකොට අන්න ඒ මනාපය අමනාපය පටිච්ච සමුප්පන්නයි කියලා ඇසිපිය හෙලන වෙලාවකට වැඩි වේගයකින් මට එන්න පුළුවන් ක්‍රමවේදයක් මේ මානසිකාරයේ තියෙනවද නැද්ද? නේද? එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? හැඟීමකුයි එන්න ඕනේ. පටිච්චසම්පන්නයි කියලා හැඟීමක්. පටිච්චසම්පන්නයි කියලා හැඟීමක්. ඒ කියන්නේ හේතු නිසා හට ගන්නවා කියන හැඟීමකුයි එන්න ඕනේ. නැත්තම් එච්චර වේගෙන් එන්න විදිහ නැහැ. අපි ඔයිටත් ඔය වගේ වේගයකින් පටිච්චසම්පන්න භාවය හඳුනා ගන්නවා කියලා දන්නවද? හේතු නිසා සකස් වෙනවා කියන එක හඳුනා ගන්නවා අපි සමහර සිද්ධිවලදී පින්වත්. බලන්න පොඩ්ඩක් හිතලා. එහෙම නෙවෙයිද කියලා. මම හැමදාම කියන උදාහරණේ දැන් මේ පටිච්චසමුපාදය ගැන අපි සාකච්ඡා කරද්දී වැඩියෙන්ම කතාව වෙච්ච උදාහරණය තමයි ගින්දර ගැන. ඈතින් ලැබු ගින්නක් එනකොට මම මෙහෙම බලනකොටම එක ක්ෂණයක මට දැනෙනවද නැද්ද මේක අන්න රොඩු හින්දාපත් වෙන්නේ මේක අර කොළ හින්දාපත් වෙන්නේ මේක හුළඟ හින්දාපත් වෙන්නේ කියලා වචනයක් දෙන්නේ හැඟීමක් දෙන්නේ. නේද? අර එහෙන් ලොකු ගින්නක් එනකොට මම ඒක දිහා බලනවා. මේක කොළ හින්දාපත් වෙන්නේ මේක රොඩු හින්දාපත් වෙන්නේ කී ඉන්නවද හිතෙන්? නෑ හැඟීමක් එනවා. මේක නිවන්න පුළුවන් කියලා හැඟීමක් එනවා. හරිද? අන්න ඒ තමයි පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඇයි පටිච්ච සමුප්පන්න ස්වභාවයක් ඒක? ගින්දර කියන්නේ. එහෙනම් ඒකේ පටිච්ච සමුප්පන්න ගතිය හින්දා මට දර හින්දා කොළ හින්දා හේතු හින්දා මේක සකස් වුණා කියලා Tamanට තේරුණා නම් අන්න ඒ වගේ මගේ හිතේ යම් මනාපයක් අමනාපයක් එනකොටත් ඒක තේරෙන්න ඕනේ. ඒක තේරෙන්න නම් මේක පටිච්ච සමුප්පන්නයි කියලා මට කලින් දැනිලා තියෙන්න ඕනේ. ඒ පිළිබඳ හැඟීම ඇවිල්ලා තියෙන්න ඕනේ. මං කිව්වා ඒ සඳහා ඊයේ අපි සාකච්ඡා කරගත්තා සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න ඕනේ කියලා. තමන්ගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒකට අපි අපේ මනස හොඳට දියුණු කරගන්න ඕනේ, ඒකාග්‍ර කරගන්න ඕනේ. එතකොට අපිට මේ අර ගින්දර දැක්කා වාගේ මේ ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි වල හේතු දකින්න පුළුවන්. හේතු හින්දා සකස් වෙනවා කියන හැඟීම උපදවා ගත්තට පස්සේ
මගේ හිතේ මේ මනාප අමනාප අන්න අර එක එක හේතු හින්දා සකස් වෙනවා. දැන් මල ගෙදරක් වෙලා මං අඬනවා. නිකන් දඩන්නේ. අනිත් අයත් අඬන්න එපා. නේද? එක එක්කෙනා එක එක හැසිරීම මල ගෙදරදී. සමහර අය මිනිහ ළඟටම වෙලා කනක් දාලා වැටෙනවා. සමහර අය ළඟට වෙලා එක එක ගහ අඬ ඉන්නවා. සමහර අය ටිකක් ඈතට වෙලා නමුත් අඬ ඉන්නවා. සමහර අය ඊටත් වැඩිය ඈතට වෙලා ටිකක් එළියට වගේ වෙලා වෙච්ච දේ ගැන එක එක්කෙනත් එක්ක කිය අමනාපෙන් ඉන්නවා. සමහර අය ඊටත් ටිකක් ඈතට වෙලා hina වෙවි කතා කර ඉන්නවා. සමහර අය සෙල්ලම් කරනවා. නේද? සමහර අය ඇවිල්ලාම නැහැ. මොකද අන්න අර ඒ මුතදේහේ ළඟම කලන්ත දාලා වැටි ඉන්න කෙනාගේ ඉඳන් ආපුම නැති කෙනා දක්වා එකම සිද්ධියකදී මේ නේද? මොනවාද හේතු? බොහෝම ළඟින් ආශ්‍රය කරපු අය කලන්ත දාලා වැටෙනවා. දැන් දුක් උපදිනවා හේතු වෙලා. මේක නැති වුණා කියලා දැල්ලා. ඒතර ඊට වැඩි අඩුවෙන් ආශ්‍රය කරපු අය ළඟට වෙලා අඬ ඉන්නවා. කලන්තේ දාන්නේ නැහැ හැබැයි. ඊටත් වැඩි අඩුවෙන් ආශ්‍රය කරපු අය ඈතට වෙලා ඊට වැඩි ඈතට වෙලා අර කට්ටියත් එක්ක එක එකව කතා කර ඉන්නවා. ඊටත් වැඩි ඈත ළඟින් ආශ්‍රය කරපු අය මූණ එල්ලගෙන එහෙම නැහැ සන්තෝෂෙන් කතා කර ඉන්නවා තැන් වලට වෙලා. hina වෙවි එහෙම කතා කර. ඒ එක එක තැන් වල උපදින හැටි ඒ හැඟීම් උපදින හැටි හේතු ඇතුව උපදින්නේ. නිකන් ඉබේ නෙවෙයි. අන්න ඒක කොච්චර වේගයෙන් වෙන්න ඕනද කියනවනම් තමන්ගේ පැත්තෙන් හැඟීමක් විදිහට හැදෙන්න ඕන. පටිච්චසම්පන්නයි කියන චේතනාව. හැඟීම හඳුනා ගැනීමක්. ඒ සංඥා සංකාරයන් වේගෙන් සකස් වෙන්න ඕනේ. මේක පටිච්චසම්පන්නයි කියලා අභ්‍යන්තරගත දැනීමක් වෙන්න ඕනේ ඒක. තමන්ගේ සිත ඇතුළෙන්ම උපදින හඳුනා ගැනීමක් ඒක. හරි? කෙනෙක් බයිනකොට ශනයේ හඳුනා ගැනෙනවද කියලා බලන්න ඒ විදිහට. මේකයි මෙහෙම වෙන්නේ කියලා දැනෙනවද? මෙතන යාට අදාළ එකක් නෙවෙයි තියෙන්නේ කියලා දැනෙනවද කියලා බලන්න ඕන අපේ හිතේ. අන්න එහෙම දැනුනොත් දැනෙනවා නම් අපිට මේක යම් කිසි ප්‍රමාණයකට තේරීගෙන එනවා. යම් කිසි ප්‍රමාණයකට තේරෙන. ඉතින් එහෙම වුණොත් නම් රූපයක් දැකලා සද්දයක් අහලා ගන්ධයක් රසයක් ස්පර්ශයක් ලබලා උපදින්නා වූ යම් කිසි මනාපයක් අමනාපයක් අපේ හිතේ උපදිනකොටම අපිටම දැනෙනවා මේක හේතු හින්දා හටගත් එකක් කියලා දැනෙන මාත්‍රේම පින්වත්නි මොකද වෙන්නේ? අන්න අර මනාපය අමනාපය නැති වෙලා යනවා. හරි? මනාපය අමනාපය නැති වෙලා යනවා. ඒක නැත්තම් දිගට මොකද වෙන්නේ? මනාපය දිග ගැහෙනවා අමනාපය දිග ගැහෙනවා. ඉතින් අන්නේ මනාපය අමනාපය නැති වෙලා යන්නේ අර විදිහට දැනෙන ගානට මේක හේතු නිසා සකස් වෙන දෙයක් කියලා දැනෙන ගානට අපි ඒක ආශ්‍රය කරන්න ඕන. හොඳින් ආශ්‍රය කරන්න ඕනේ. අන්න එතකොට ඒ කියන්නේ ඊට පස්සේ මගේ මනසට මේක හැම නිමේෂයකම ඇති වෙවි සකස් වෙන විදිහ නැවත සකස් වෙන විදිහ අත්දකින්න පුළුවන්කම තියෙනවා. අන්න එතකොට හරි. හරි ඉතින් එන්නේ හැඟීමයි උපදවා ගන්න ඕනේ. ඉතින් මේ සඳහා තමයි අපි සිල්වන්තකම්, ගුණවන්තකම්, ඒ වගේම සමාධිය, තමන්ගේ ඉන්ද්‍රිය සංවරය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය මේ ඔක්කොම භාවිතා කරගන්නේ ඔන්න ඔය වගේ අවබෝධයක් සඳහා. බෞද්ධත්වෝ නොයේකුත් පිළිවෙත් රකින්න හැම නිමේෂයකම තියෙන්න ඕනේ. ඇයි මේක හඳුනා නොගත්ත හින්දා මට මොකද උනේ? මේක හඳුනා නොගත්ත හින්දා මට මනාපේ ඇලුනා අමනාපේ ගැටුණා. ඒ පොඩියට ඇතිවෙච්ච මනාපේ අමනාපේ අන්තිමට කොච්චර එහා ගියාද? මහා වෛරකාරයෙක් දක්වාම ගියා. එහා පැත්ත මෙහා පැත්ත පරිගන්න අය දක්වාම මේක වර්ධනය වුණා. ඉතින් ඒකින්ද මේකෙන් ගැලවෙන්න ඕන අපි මේක තේරුම් ගන්න ඕනේ. මේකේ ඇත්ත తත්වයේ තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකට ලොකු පරිශ්‍රමයක් දරලා කටයුතු කරන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයක් එන්න ඕනේ. නැත්තම් මොනවා වෙනවද කියලා වක්වත් මේ ලෝකේ අපි දන්නේ නැහැ. ඔහේ ඉන්නවා. මෙතන මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. එහා පැත්තේ මොකද වෙන්නේ කියලා දන්නේත් නැහැ. එහෙම දන්නේ නැතුව එනේන හැඟීමට වහල් වෙලා ඒ හැඟීම් වලම බැඳි ඉන්නවා. ඉතින් මේ தত্ত্বය කොහොම හරි මං ඇති කරගන්න ඕනේ. මේ தত্ত্বය කොහොම හරි මං උදා කරගන්න ඕනේ කියලා
අදිෂ්ඨානයක් ආපු යත්තෝ බලනවා කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් අපේ හිත ශක්තිමත් කරගන්න ඕනේ. එතකොට මේ අපි ඒකට ඉතා ගුණවන්තව ජීවත් වුණා. ඒ වගේම ගුණවන්තකම අභිභවාගිය ඉතාම සිල්වන්තව ජීවත් වුණා. සිල්වන්තකම අභිභවාගිය ගුණවන්තකමකුත් අපි ළඟ හැම වෙලේම තියෙන්න ඕනේ. මොකද මේ සිත සංසිඳවා ගන්න පින්වත්නි අපේ හිත සංසිඳවා ගන්න අපේ හිතේ ප්‍රීතිය උපදින්න ඕනේ. ඒ ඉස්සෙල්ලාම කියන්නේ ප්‍රමෝදය කියලා. මේ ප්‍රමෝදය උපදින්නේ හේතු ඇතුවද නැතුවද? ඒක උපදින්නේත් හේතු ඇතුව. තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන ඉන්ද්‍රිය සංවරව කටයුතු කරලා යම් යම් අවශ්‍ය ගුණාංගයන් තියෙනවා. අන්නේ ගුණාංගයන් වර්ධනය කර ගන්නකොට පින්වත්නි අපේ හිත ප්‍රමෝදයටපත් වෙනවා. ඒකට කියනවා දුර්වල ප්‍රීතිය කියලා. අන්න ඒ දුර්වල ඇති වෙන ප්‍රීතිය අපි තව තව වර්ධනය කර ගන්නකොට බලවත් ප්‍රීතිය ඇති වෙනවා. අන්න ඒ බලවත් ප්‍රීතිය අපේ මේ නාමකය සංසිඳවනවා. හරි? රූපකය සංසිඳවනවා. අන්න එහෙම ඒ සංසිඳිච්ච ස්වභාවයේ තියෙන අවස්ථාවේදී තමයි තමන්ගේ මනසින් ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥානයන් අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සඳහා උත්සාහ කරන නැත්තන්ට අපි ඊයේ සඳහන් කරා සීලවන්තව තමන්ගේ ජීවිතය ගෙවන්න කියලා. ඒ වගේම තියෙන ඊළඟ කාරණාව තමයි ගුණවන්තව ගෙවන්න ඕනේ කියන එක. මේක මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න. මේක අපි හැමදාම මතක් කරනවා නැවත නැවත මතක් කරන්න ඕනේ. මොකද අපි ඒ වගේද කියලා බලාගන්න. තමන් කොච්චර ශක්තිමත්ද කියලා බලා ගන්න ඕනේ. දැන් ශක්තිමත් වෙලාද කියලා බලා ගන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වැළකීම අනිවාර්ය කොටම සිද්ධ කරන්න කියලා කිව්වහම සමහර ඇත්තෝ ඉතින් හරි අමාරුවෙන් ලොකු පරිශ්‍රමයක් දැල්ලා ඒක කරනවා. නමුත් සමහර ඇත්තන්ට ඒක ගාණක් නැහැ. නමුත් ඒ වගේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න හැම වාරයකදීම එයාට සිහියෙන් ඉන්න වෙනවා. වීරියෙන් ඉන්න වෙනවා. ඉවසීමෙන් ඉන්න වෙනවා. අදිෂ්ඨානයෙන් ඉන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨාන වැනි ගුණාංග වර්ධනය වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීමට වැඩි එහාට ගිය එකක් තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම කියන්නේ සීලය. නේද? හොඳයි. කෙනෙක් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරනවා නම් මෛත්‍රිය කියන හැඟීම තමන්ගේ තුළ උපදවාගෙන ඊටාම මෛත්‍රියෙන් කෙනෙක් වාසය කරන්නේ නම් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක සිද්ධ වෙනවමද නැද්ද? එහෙනම් මෛත්‍රී හිත උපදිනකොට ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක කරන්න ඕන දෙයක් නෙවෙයි, කෙරෙන දෙයක්. ඇයි හැම වෙලේම මෛත්‍රී හිත උපදිනින්ද? ඊළඟට කෙනෙක් බොහෝ පරිත්‍යාගශීලී සිත් උපදවා ගන්නට කටයුතු කරනවා. බොහෝ දේවල් දන් දෙන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ දන් දීලා Tamanට ලැබෙන දේෙන් යැපෙන්න පුරුදු කරනවා කවුරු හරි කෙනෙක් තමන්ගේ හිත. එන්න එහෙම අය හොරකම් කරන්න පෙළඹෙයිද? තියෙන දේ දෙන්න හදන අය අනුගේ දේ ගනීද? නැහැ. ඒ විදිහට කෙනෙක් අසුභ භාවනාව වඩලා ටික ශරීර ගැන තියෙන එක ශරීර ගැන තියෙන සුභ හැඟීම් අයින් කර ගන්නවා. එතකොට එයා කාමයේ වර්ධව හැසිරෙන මට්ටමට යයිද? නෑ. ඉතින් ඔය විදිහට සීලයට එහා ගිය ප්‍රබල හැඟීම් අපේ තුල වර්ධනය කරගන්න ඕනේ. ඔන්න බලන්න මේවා තියෙනවද කියලා බලන්න. එහෙම වර්ධනය වෙලාද නැත්නම් වර්ධනය කරගන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕනේ. සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය තියෙන්න ඕනේ. ඔය දෙකෙන් එකක් තියෙනවා නම් තියෙන්න ඕනේ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය කියන එකයි. එතකොට ප්‍රාණඝාතයෙන් ඉබේම වැළකෙනවා. හොරකමෙන් වැළකෙන්න ඕනේ. දුන් දෙයින් යැපෙන්න පුරුදු. ලද දෙයින් යැපෙමින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ. ලද දෙයින් සතුටු වෙනවා කියන ගුණය Taman තුල තියෙනවා නම් අනුන්ගේ දේවල් හොරකම් කරයිද? මේ ශරීරය පිළිබඳ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු ආදිය පිළිබඳව එහෙම අවබෝධයක් තියෙන්න ඕනේ මුලාවටපත් වෙන්නේ නැතුව ශරීරේ. අන්න ඒ වගේ හැඟීමකින් ජීවත් වෙන කෙනෙක් කාමයේ වර්ධව හැසිරෙන්න යයිද? නෑ. ඊළඟට තමන්ට තමන් සත්‍යවාදී බව තියෙන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ට තමන් සත්‍යවාදී.
ඊටාම සත්‍යවාදී. ඒ කියන්නේ මටවත් මම බොරු කරගන්නේ නැහැ. ඇත්ත කතා කරලා ජීවත් වෙන කෙනෙක් වෙලා ඉන්නවා. එතකොට එහෙම කෙනෙක් බොරු කියයිද? Tamanටවත් Taman බොරුවක් කරගන්න නැත්නම් අනුන්ට බොරු කියයිද? නෑ. ඊළඟට කේලම් කියමින් අනුත් අය බිඳවන එකෙන් වැළකෙනවා කෙනෙක්. ඒක සීලය. හැම වෙලාවකම යම්කිසි කෙනෙක් අනුකම්පා සහගතව කරුණා සහගතව බිඳිච්ච අයව සමගි කරනවා. අනේ කොච්චර දෙයක්ද කියලා. සමගි වෙච්ච අයගේ සමගිය තහවුරු කරනවා. අන්න ඒ වගේ කරන කෙනෙක් කේලම් කියලා තවත් කෙනෙක් බිඳවයි කියලා හිතන්න පුළුවන්ද? බෑ. ඊළඟට පින්වත්නි හැම වෙලේම කතා කරනවා මේ යහපත් වචන වලින්. මන වඩන ඊ타ත්ම යහපත් විදිහට කතා කරනවා. ප්‍රිය උපදවන විදිහට කතා කරන කෙනෙක් ඉන්නවා. අක්කේ නංගී මල්ලී කියලා. එයා හැම වෙලේම කතා කරන්නේ කෙනෙක්ගේ හිතක් සැනසෙන විදිහට. අන්න එහෙම කතා කරන ගුණයෙන් යුක්ත කෙනෙක් පරුස වචන කියයි කියලා හිතන්න පුළුවන්ද? නේද? ඊළඟට කෙනෙක් අර්ථවාදීවම ධර්මවාදීවම විනයවාදීවම හරියට නිකන් තව කෙනෙක්ගේ නිධානයක් තව කෙනෙකුට පෙන්눔 කරා වගේ ආරක්ෂා කර ගැනීමේ අදහසින්ම තව කෙනෙක්ව යහපත් මගට ගැනීමේ අදහසින් හොඳ දේවල්ම කතා කරනවා හැම කෙනෙක් එක්කම. එයා ඕපදූප කතා කරයි කියලා හිතන්න පුළුවන්ද? ඉස්සෙල්ලා අපි පළවෙනියෙන් කිව්වේ සීලය, දෙවෙනියෙන් කිව්වේ ගුණය. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන්නේ සීලයයි, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය කියන්නේ ගුණය. අදත්තා දාණයෙන් වැළකීම කියන්නේ සීලයයි, Taman ළඟ තියෙන දේවල් පවා දෙනවා කියන්නේ ගුණය. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම සීලයයි, පරාඹුවක් පරිස්ත්‍රියක් දෙස අඩුම ගානේ වැරදි සිතකින්වත් නොබැලීම ගුණයයි. එතකොට බොරුවෙන් වැළකීම සීලයයි, Tamanට තමන්ම බොරුවක් කරගන්න නැති, Tamanටවත් කාවත් කියන්න රවට්ටන්න නෙවෙයි, Tamanටවත් බොරු කරගන්න නැහැ, ඇත්ත කතා කරලා ජීවත් වීම ගුණයයි. පරස වචනයෙන් වැළකීම සීලයයි, මනවඩන වචන වලින් සංග්‍රහ කිරීම ගුණයයි. හිස් වචන වලින් අයින් වීම සීලයයි, අර්ථවාදී, විනයවාදී, ධම්මවාදී ප්‍රයෝජනවත් අන් අයට ප්‍රයෝජනවත් වචන වලින් හැම වෙලේම කතා කිරීම ගුණයයි. ඊළඟට කේලම් වලින් අයින් වීම සීලයයි, සමගි වෙච්ච අය, විදිච්ච අය සමගි කරවලා සමගිය තහවුරු කරලා සතුටු වීම ගුණයයි. අන්න ඒ වගේ කෙනෙක් අපේ නිවසක ඉන්නවා නම් ඔය කිව්ව අංග ටික සම්පූර්ණ වෙනවා. ඒ වගේ යහපත් කෙනෙක් ඉන්නවා නම් පින්වත්නි එයාට සීලය රකින්නට වැඩිය තමන්ගේ මානසිකව ඒ විදිහට ජීවත් වෙන එක ලේසිද අමාරුද? අමාරුයි. මුලදී ගොඩාක් අමාරුයි. හැබැයි තමන් අන් අයගේ ඊර්ෂියාවල්, ක්‍රෝධවල්, වෛරවල්, මාන්නය වගේ දේවල්, තරහ වගේ දේවල්, අනිත් අයගේ ඊර්ෂියා, ක්‍රෝධ, වෛර, මාන්න, තරහ වගේ දේවල් ඉදිරියේ මගේ හිත කොච්චර නිශ්චලව තියනවද කියලා බලන්න ඕනේ. අපි කොච්චර අනිත් අයගේ තරහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න මේ පැති වලට ඇති වෙනකොට අපිට තුඟාක් වෙලාවට මොකද වෙන්නේ? කෙනෙක් ලොකුකම් කතා කරනකොට ලොකුකම එනවද නැද්ද? කෙනෙක් තරහෙන් කතා කරනකොට තරහ එනවද නැද්ද? කෙනෙක් ඊර්ෂ්‍යාවෙන් කතා කරනකොට, කෙනෙක් වෛරයෙන් කතා කරනකොට වෛර එනවා. කෙනෙක් ආදරයෙන් කතා කරනකොට ආදරය එනවා. එතකොට අන්න ඒ උපදින දේවල් හමුවේ නොසැලී ඉන්න පුරුදු කරන්න ඕනේ. අනුන්ගේ තරහ හමුවේ Tamanට සෞම්‍යව ඉන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ හැම වෙලේම. හරිද? එතකොට ඒ හැම තැනකදීම Tamanගේ ගුණය අයින් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. අනුන්ගේ ඊර්ෂ්‍යාවල්, ක්‍රෝධවල්, වෛරවල්, මාන්නවල් එක එක දේවල් එනකොට යමෙකුට පුළුවන් නම් ඒවා ඉදිරියේ නොසැලී ඉන්න. ආගෙන තැනත නිවනට පුරුදු කරන කෙනෙක්. හරිද? අනිත් අය වගේ නෙවෙයි. මේක කොහොමද සාමාන්‍ය ජීවිතේ නෝ? ඊර්ෂ්‍යා වචනයක් කිව්වොත්, ක්‍රෝධයෙන් වචනයක් කිව්වොත් කවුරු හරි කොහොමද? ඒක පටිච්චසම්පන්නයි කියලා අයින් කරගන්නවද? නැත්නම් රබර් බෝලේ පොලේ ගහුවා වගේ මේ පැත්තනුත්
නේද? අර පැත්තෙන් එකක් කියනකොට මේ පැත්තෙන් නිධානයක් වගේ හිතේ තියාගන්න ඒවා කියන්න වෙලාවකට. නේද? අන්න ඒ චරිතය බුදුරජාණන් වහන්සේ අනුමත කරපු චරිතයක් නෙවෙයි. මම බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් නම් මට පැහැදිලිවම ගුණවන්ත භාවයක් තියෙන්න ඕනේ. අද හරියට ගුණවන්ත භාවය කියන්නේ අනිත් අය වෙනුවෙන් කැප වෙලා නැමිලා තියෙන ගතියක් තියෙන්න ඕනේ. පොඩ්ඩ ඇත්තම් නිකන් මේ රවණ ගොරෝණ ඊර්ෂ්‍යාවෙන් කතා කරන ක්‍රෝධයෙන් කතා කරන විනත් ඒවා නිකන් හරි ගැටලු සහගත තත්ත්වයන්. නේද? මේ කෙනෙකුට තරහෙන් කතා කරනවා කියන එක මෙන්න මේ වගේ. තරහෙන් කතා කරන්න ඉස්සෙල්ලා තරහ යන්නේ කාටද? ඒ පැත්තට මම පරස වචනේ දාන්න ඉස්සෙල්ලා තරහ එන්නේ කාටද? මට. ඔකට මොකක්ද උදාහරණය? කාට හරි අසුචියෙන් ගහන්න නම් අසුචි කොට අල්ලන්න ගියාම ඉස්සෙල්ලා අසුචි ගෑවෙන්නේ කාගෙන්ද? දැන් මං අසුචියෙන් ගහන්න යන්නේ. අරයට අසුචි ගෑවෙන්නනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මගේ ගෑවිලා. ඒ වගේ අනුන්ට තරහෙන් බයින්ඩ යනකොට අපිට මතක් වෙන්නේ මං තරහට යට වෙලා ඉන්නේ කියලා. නේද? අනුන්ට තරහෙන් බයින්ඩ යනකොට මට මතක් වෙන්නේ මං තරහෙන් යට වෙලා ඉන්නේ කියලා. අනුන්ට තරහෙන් ගහන්න යනකොට මට මතක් වෙන්නේ මං තරහෙන් යට වෙලා ඉන්නේ කියලා. අන්න එහෙම මතක් වෙලා ඒ ගුණවන්ත භාවය තමන්ගේ තුලින් වර්ධනය කරගන්න හැම වෙලේම උත්සාහයක් ගන්න ඕනේ. සීලවන්තකම සහ ගුණවන්තකම. ගුණවන්ත මිනිසයා ගැන කොච්චරනම් මේ ලෝකයේ පින්වත්නි මේ බලන්න අපි ඇත්තටම හැදෙන්න ඕනෑමයි හැමෝම වැඩිපුර ඉන්නේ ඊර්ෂ්‍යා කරන අය. වැඩිපුර ඉන්නේ ක්‍රෝධ කරන අය. වැඩිපුර ඉන්නේ වෛර කරන අය. වැඩිපුර ඉන්නේ රණ්ඩු අල්ලන අය. නේද? අනුන්ගේ දේ කඩා වඩා ගන්න තිරිසන් ගති තියෙන අය හරියට ඉන්නවා. පොර කාලා හරි ගන්න අය ඉන්නවා. එවැනි මිනිසුන් හමුවේ මම නොසැලී මගේ ගුණවන්තකම ආරක්ෂා කරගෙන වාසය කරනවා කියලා. කෙනෙක් ඔය විදිහට අපි දැන් කතා කරපු ගුණවන්තකම් ටික තියාගෙන වාසය කරනවා නම් ඒ තැනත් එක්ක ජීවත් වෙන අනිත් අයට එයාව දැනෙන්නේ අම්මා කෙනෙක් වගේ, තාත්තා කෙනෙක් වගේ, සහෝදරයෙක් වගේ. ඇයි? හැම වෙලේම ඊටාත්ම හොඳ තත්ත්වකින් නැහැ. ඊටාත්ම හොඳින්මයි ඉන්නේ. මොනවා කරත් ඉතින් අනේ අපිට මොනතරම් වාසනාවක් ලැබුණාද කියලා තමන්ගේ පැත්තෙන් ඊටාත්ම මේ තියෙන හොඳ වලට එහා පැත්තෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඉතින් ඊටාම ගුණවන්ත ජීවිතයක් ගත කරන්න කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. සීලවන්තකම විතර නෙවෙයි. සමහර අය හරි කර්කසයි ඔය හිටියර සිල්ලාන් රකින්නවා තමයි. නේද? පොයේ දවසේ බණ මඩුවට යනකොට අලුත් කට්ටියක් ඇවිල්ලා සිල් ගන්න. පරණ උපාසක අම්මා හෝ උපාසක තාත්තා ඉඳ ගන්න තැන තමයි ඉඳගෙන ඉන්නේ. දැන් මොකද වෙන්නේ? නේද? කෝ කරුණාවට මෛත්‍රියට උගාක් අයට මේවා ලොකු ධර්ම කරුණු කතා කරත් අපේ තුල අපි සියුම් වශයෙන් හරි මේ තියෙන කරුණු තේරුම් අරගෙන සිල්වන්ත ඊටා ගුණවන්ත ඊටාම ගුණවන්ත කෙනෙක් වෙන්න ඕනේ. පල්ලෙහාට නැඹුරු වෙච්ච ඵල සහිත ගහ වගේ අඹ ගහක් කියන්නකෝ. ගෙඩි හැදෙන්න මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. ඒක ගලාගෙන යන සීතල ජරපාරක් වගේ. ඇයි? ඒක කිසිම ભેදයකින් තොරව හැම කෙනෙකුටම සිසිලස වතුර සපයනවා. ඒ වගේ අනිත් අයගේ චිත්තසංතාන සුවපත් වෙන ආකාරයට තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්න ඕනේ. ආන් එයා නිවනට ළඟයි. එයාට අර සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න අවශ්‍ය කරන ඒකාග්‍ර චිත්‍රය ඉක්මනට ලැබෙන්නේ ඇයි? අනිත් අය මට මොන යුතුයකම් කරේ නැතත් අනිත් අය මට මොන જાතිය වැඩ කරත් මම මගෙන් වෙන්න තියෙන දේ කරලා මගෙන් වෙන්න තියෙන හැමදේම කරා කියන අදහසට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි හැම කෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරන හැමෝටම සීලවන්තකම් ගුණවන්තකම් වර්ධනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන අවසන් උතුම් නිවනින් සැනසෙන්න හැම දිනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති.